Living way online experience එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක්වම අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී අපි උන්වහන්සේට নমස්කාර කරන්න යනවා. උන්වහන්සේගේ නාමය ඔසවන්න යනවා. ඔබ කොයි ස්ථානයේ සිටියත් මේ වෙලාවේදී අපි හැමෝම එකතු වෙලා අපි උන්වහන්සේට নমස්කාර කරමු මේ වෙලාවේදී. හලෙලූයා. උන්වහන්සේ අපේ ප්‍රීතියේ දෙවිඳුන්, අපේ කඳුල පිස දමන දෙවිඳුන් උන්වහන්සේ. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. පියාණනි ඔබ වහන්සේ අපේ දෙවිඳුන් ස්වාමිනී. අපේ කඳුල පිස දමන දෙවිඳුන් ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. කඳුලදී සිත මා සතුටදී ලොව මාත හැර යදී ඔබ නමදිමි. කඳුලදී සිත මා සතුටදී ලොව මාත හැර යදී ඔබ නමදිමි. පැතුමක් පහවී යන විටදී ඔබ නමදින්නේ. මා සතුටේ නැති වී යන කල ඔබ නමදින්නේ. පැතුමක් පහවී යන විටදී ඔබ නමදින්නේ. මා සතුටේ නැති වී යන කල ඔබ නමදින්නේ. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. කඳුලදී කඳුලදී සිත මා සතුටදී ලොව මාත හැර යදී ඔබ නමදිමි. කඳුලදී කඳුලදී සිත මා සතුටදී ලොව මාත හැර යදී ඔබ නමදිමි. පැතුමක් පහවී යන විටදී ඔබ නමදින්නේ. මා සතුටේ නැති වී යන කල ඔබ නමදින්නේ. පැතුමක් පහවී යන විටදී ඔබ නමදින්නේ. මා සතුටේ නැති වී යන කල ඔබ නමදින්නේ. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. පසසමි මා දිවි ඇති තුරා ගයනෙමි මා ඔබේ ගුණ කියා. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. අපි ඔබගේ ගුණ ගායනා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපේ උතුම් දෙවිඳුන් ස්වාමිනී. ඔබ වහන්සේ රජුන්ගේ රජයි පියාණනි. හලෙලූයා ස්වාමිනී. ඔබට මහිමය වේවා ස්වාමිනී. ගායනෙමි මා ඔබේ ගුණ කියා. හලෙලූයා ගුණ ගායනා කරනවා ස්වාමිනී. ඔබගේ නාමය ඔසවනවා ස්වාමිනී. ඔබගේ ගුණ ගායනා කරනවා ස්වාමිනී. හලෙලූයා ශුද්ධාත්මනී. ඕ මහිමය වේවා ස්වාමිනී. ඕ හලෙලූයා ශුද්ධාත්මනී. ඕ මහිමය වේවා ස්වාමිනී. ඔබ උතුම් දෙවිඳුන්. හලෙලූයා ඔබ උසස් දෙවිඳුන් ජේසුනී. ඔබේ නාමය එසවේවා. ඔබ අනර්ගයි. ඔබ අනර්ගයි ජේසුනී. හලෙලූයා. ඕ ප්‍රශංසා වේවා. ස්වාමිනී අපි ඔබව නමස්කාර කරනවා.
ඔබගේ බලවත් නාමය උසස් කරනවා. ඔබ ජීවමාන දෙවිඳුන්. ඔබ අදත් බලවත් දේ කරන දෙවියන් වහන්සේ. හාලෙලූයා. හැම නාමයකට වඩා ඔබේ නාමය උසස්. හැම නාමයකට වඩා ඔබේ නාමය අනර්ගයි. හාලෙලූයා. ජේසුනි Rajidu Tejasin Vajame Mululova Magayai Obe Guna Gayai Mahimaye Rajidu Tejasin Vajame Mululova Magayai Obe Guna Gayai Anagi Anagi Devidu Gayamu Savama Anagi Devidu Savama Gayai Ketara අද දවසේ දේව වචනය වෙතට අපි යොමු වෙමු. අපි හැම කෙනෙකුටම ආශාවන් තියෙනවා. ඒ ආශාවන් හරිම විවිධාකාරයි. අපි ඉපදුණු දවසේ ඉඳලා වයස ගත වෙනකොට අපේ දෙමව්පියන්ට අපි ගැන ආශාවන් තියෙනවා. ඉන් අනතුරුව අපේ රැකියාවල් ගැන, අපේ අධ්‍යාපනය ගැන, අපේ ජීවිතයට ළඟා කරගන්න දේවල් ගැන බොහෝ ආශාවන් ඔබත් මාත් අතරේ තියෙනවා. මේ ආශාවන් පසුපස අපි බොහොම වේගයෙන් හඹා යනවා.
සමහර වෙලාවට අපේ වෙහෙස වීම මේ ආසාව උදෙසාමයි. අද මගේ මාතෘකාව ආශාව. අපි ආඥා කර සිටිමු. ජීවමාන දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේ වෙතට එනවා. දෙවිදුනි, අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා අපේ ජීවිතය ඔබ වහන්සේ හරි මාර්ගවල ගෙන යන්න පියාණනි. අපි ඔබ වහන්සේට කැප වෙනවා. පියාණනි, ඔබගේ කැමැත්ත කරන ඔබගේ දරුවෝ වන පිණිස ඔබ වහන්සේ අපව ආලේප කළ මැනව. යේසුස් වහන්සේගේම නාමයෙන්. අද දවසේ අපි බලන්න යනවා ලූක් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉඳලා ඉදිරියට මොනවද කියන්නේ කියලා. ඒ ස්ථානයේ මෙලෙස සඳහන් වෙනවා. උන්වහන්සේ කතා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙලා පල්ලා යයි සීමෝන්ට කීවේය. අපි දන්නවා මෙතන මේ අවස්ථා සම්බන්ධය මොකක්ද කියලා. මේ අවස්ථා සම්බන්ධය තමයි යේසුස් වහන්සේ මුල් ගෝලයන් කැඳවන අවස්ථාව. හැබැයි මේ ස්ථානය තුළ අපි බලන්න යන්නේ මුල් ගෝලියෝ කැඳවීම ගැන නෙවෙයි. අපි බලන්න යන්නේ මේ ස්ථානය තුළ යේසුස් වහන්සේ කියනවා සීමෝන් පේත්‍රස්ට අඬ ගහලා යන්න ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා දැල් හෙලන්න කියලා. යේසුස් වහන්සේ මේ වෙනකොට දැකලා තිබුණා මොවුන් මසුන් නැතිව මොවුන් දැල් සෝදමින් සිටිනවා. මොවුන්ගේ ජීවන වෘත්තිය තමයි මේ මසුන් නැල්ලීම. යේසුස් වහන්සේ කියනකොට ගැඹුරට ගිහිල්ලා දැල් හෙලන්න කියලා සීමෝන් පේත්‍රස් උත්තර දුන්නා. ස්වාමීනි, අපි මුළු රැය පුරා වෙහෙසුණා. අපිට කිසිවක් සම්බ වුණේ නැහැ. වෙහෙසුණා රැයක් පුරා. මොනවටද මේ වෙහෙසුනේ? වෙහෙසීම නම් මොනම උදෙසාද? අපේ ආශාවන් උදෙසායි. අපි රැකියාවක් කරනවා. ඔව් ඇත්ත. අපි කන්න බොන්න අඳින්න පළඳින්න අපේ අවශ්‍යතා සඳහා අපි රස්සාවක් කරනවා. ඒ රැකියාව තුළින් අපි උපයන දේ තුළින් අපි බොහෝ දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්නවා. අපේ ආශාවන් අපි ඉටු කරගන්නේ මේ වෙහෙසීම නිසාම තමයි. අපේ රැකියාව කරලා අපි වෙහෙසිලා අපි ඒ ලබන දේ තුලින් අපි මොනවද කරන්නේ? තව තවත් ආශාවන් පසුපස අපි ගමන් කරනු ලබනවා. ඒකේ නිමාවක් නැහැ. ඒකේ ඉවරයක් නැහැ. අපිට බොහෝ ආශාවන් අපේ ජීවිතය තුල එනවා. සීමෝන් පේත්‍රස්ට කියනකොට ගැඹුරට ගිහිල්ලා දැල් හෙලන්න කියලා ඔහු කිව්වේ අපි වෙහෙසිලා ඉන්නවා කියලා. ඔහුට තිබුණ අවශ්‍යතාවයන් අද අපිට තියෙන අවශ්‍යතාවයන් විතරක් නෙවෙයි. එදා සීමෝන් පේත්‍රස්ට අවශ්‍යතාවයන් තිබුණා. ඔවුන්ටත් ගෙවල් දොරවල් තිබුණා. ඔවුන්ගේ ආශාවන් තිබුණා. මේවා ඉටු කරගන්න තමයි ඔවුන්ගේ රැකියාව කළේ. දැන් යේසුස් වහන්සේ කියනකොට ගැඹුරට යන්න දැල් හෙලන්න කියලා සීමෝන් පේත්‍රස් කියනවා ඔබ කියන නිසා යනවා. ඔබ කියන නිසා දැල් හෙලනවා. ඒ කීකරුකම තුලදී මොනවද සීමෝන් පේත්‍රස් අත්දැක්කේ? අද දවසේ අපි අපේ රස්සාවල් කරලා, අපේ කාරණා කරලා, අපේ අධ්‍යාපන කටයුතු කරලා ස්වාමින් වහන්සේ කියනකොට ඔබ යන්න අර මිනිස්සු වෙතට කියලා අපි කියනවා ස්වාමීනි හරි වෙහෙසයි. හරි අමාරුයි. අපිට හෙට උදේට යන්න පුළුවන්ද? හෙට උදේට මම ඒකට යනවා. නැත්තම් ලබන සතිය මම ඒකට යනවා. අපි ගොඩක් වෙහෙසිලා. ඇයි වෙහෙසිලා තියෙන්නේ? ලෝකයේ කාරණාත් එක්ක අපි පැටලිලා අපිට ස්වාමින් වහන්සේ කරන්න කිව්ව කාරණාව අපිට අමතක වෙලා අපි අපේම ආශාවන් උදෙසා අපි බොහෝ දුර වෙහෙසීමකින් යුක්තව දුවනවා අපේ ජීවිතේට දේවල් ළඟා කරගන්න. අපිට කීකරු වෙන්න වෙලාවක්වත් අද නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එදා සීමෝන් පේත්‍රස් එයා කීකරුණා. කීකරුකම තුලදී එයා ලැබපු දේ තමයි මොකක්ද එයා ලැබුවා ඒ දැල ඉරිලා යන තරම් මසුන් රාශියක් ඒ දැලට අහු වුණා කියලා කියනවා. මේ මසුන් රාශිය අහු වෙනකොට එයා මොනවාද කියන්නේ? දැල් ඉරෙන්ට ගත්තා. ආශිර්වාදය බොහෝසේ ඔහු දකිමින් තිබුණා. දැන් මේ දැල් ඉරෙනකොට එයා කියනවා එයාගේ අනිත් සහෝදරයට එයා කතා කරනවා එන්න ඇවිල්ලා අපිට උදව් වෙන්න කියලා. ඔහු කියනකොට ඇවිල්ලා අපිට උදව් වෙන්න කියලා මොනවද උනේ? අනිත් මිනිස්සුත් ඇවිල්ලා උදව් වුණා. ස්වාමින් වහන්සේ දෙන්නේ අපේ කුසලාන උතුරා යන තරම්. අද දවසේ ස්වාමින් වහන්සේගේ මෙහෙය කරන අපිට කවදාවත් උන් වහන්සේ හිඟවෙන්න දුන්නේ නැහැ. ඔබත් මමත් දන්නවා පසුගිය කාල වකවානුව අපි කෙලෙසද ගත කරේ කියලා. ඒක සාගතමය, ඒක වසංගතමය අවස්ථාවක් වුණා. මේ වසංගතය තුලදී පවා ස්වාමින් වහන්සේ අපිට සියල්ල සපයමින් සිටියා. අපිව ආරක්ෂා කරමින් සිටියා. දැන් මෙතන කියනවා ස්වාමින් වහන්සේ උතුරා යන්න ඔවුන්ට සලස්වලා තිබෙනවා. ගීතාවලියේ 23 කියනවා ස්වාමින් වහන්සේ අපේ කුසලාන උතුරා යන්න සලස්වනවා කියලා. ඉතිරීමක් තුලදී අපි අවට ඉන්න අය පවා ඒ සඵලත්වය ලබනවා. මේ මසුන් ඉතිරීම තුලදී ඒ පේත්‍රස් හරහා හිටපු අන් හැම කෙනෙක්ම මේ ආශිර්වාදය ඕන් ලැබුවා. දැන් කියනවා ඔරු දෙකක් පිරෙන්න මසුන් නැල්ලුවා කියලා.
ඔරු දෙකක් පිරෙන්න මසුන් නැල්ලුවා කියලා. මේක දැකපු සීමෝන් පේත්‍රස් ස්වාමින් වහන්සේ ළඟ දණින් වැටෙනවා. ඇයි ස්වාමින් වහන්සේ ළඟ ඔහු දණින් වැටුනේ? මම මගේ ආශාවන් ඉටු කරගන්න මම බොහෝ වෙහෙසුණා. මම බොහෝ දුර ගමන් කරා. හැබැයි මගේ වෙහෙසීම තුළ මම කිසි දෙයක් ලැබුවේ නැහැ. ස්වාමීනි, ඔබ කියපු එක වචනය තුළ මගේ ජීවිතයේ මට අවශ්‍ය වෙලා තිබුණු දේ මම දැක්කා. මගේ ආශාවන් ඉටු කරගන්න මම මේ වෘත්තිය කරන කල මගේ ආශාව උනේ මසුන් මහත් රාශියක් හමු වෙන එක. ඔහු ජීවිතයේ කවරදාකවත් නොදකපු තරම් ආශිර්වාදයක් දැන් ඔහු අත්දැකලා. හැබැයි ඔහු කියනවා, ස්වාමීනි, මම පව්කාර මිනිහෙක්, මා ළඟින් යන්න. ඔහු දැක්කා යේසුස් වහන්සේගේ එක වචනයක් කරනකොටගෙන උනා වූ මහත් හාස්කම. මේගොල්ලෝ බය වෙලා මේ මසුන් දිහා බලන් හිටියා. ඔවුන් විශ්මපත් වුණා කියලා කියනවා, පුදුම වුණා කියලා කියනවා. අද දවසේ අපිට පුදුම දේවල් අපේ ජීවිතය තුළ වෙනවා. මේ ආර්ථිකයේ කඩා වැටීම තුළදී පවා ස්වාමීන් වහන්සේ පුදුම දේ අපේ ජීවිතවල කරනවා. ඒ පුදුම දේවල් දැකලා අපි ස්වාමීන් වහන්සේ කෙරෙහි අපි ගමන් කරන්නට ඕන සෙනගක්ව සිටින්න ඕන වෙනකොට අපි කොහොමද වෙන්නේ? අපේ ආශාවන් අපි එකතු කරගන්න, අපේ ආශාවන් වලට අපි දුවන්න, අපේ ළමයි අධ්‍යාපන කටයුතු කරන්න, මේ හැම දෙයකටම අපි වෙහෙසිලා අපේ ආශාව වෙන්නේ ඒ දරුවන්ව ඉහළ ස්ථානයේම තියලා තමයි අපි අපේ හති ටික අරින්න පටන් ගන්නෙ. එතරම් අපි වෙහෙසෙනවා ලෝකයේ කාරණාවත් එක්ක. ලෝකයා සමග පොරබදින්න. හැබැයි සීමෝන් පේත්‍රස් එයාගේ ජීවිතේ කවදාවත් දැකලා නැති තරම් ඒ මසුන් අසු වුණාට පස්සේ ඔහු ස්වාමින් වහන්සේ ළඟ දණින් වැටුණා. දැන් ස්වාමින් වහන්සේ කියනවා, බය වෙන්න එපා. මම ඕගොල්ලන්ව මිනිස්සු අල්ලන්නෝ බවට පත් කරනවා කියලා. මේ වචනය අසපු සීමෝන් පේත්‍රස් අර සියල්ල අතහැරලා එතන ලක්ෂ 5ක, ලක්ෂ 10ක, ලක්ෂ 2-3ක මාළු ඉන්න ඇති. හැබැයි ඔහුට ඕනේ උනේ ඒ දේම තමයි. හැබැයි දැන් ඔහු ඒ හාස්කම දැක්කට පස්සේ, මේ දේවල් ලැබුණට පස්සේ ඔහු මොනවද කරන්නේ? ඔහු අතහැරලා, සියල්ල අතහැරලා ඔහු යේසුස් වහන්සේව අනුගමනය කරනවා. යේසුස් වහන්සේගේ පසුපස යනවා. ඔහුට තිබුණු ආශාව ඔහු එතනදී අත්හැරියා. ඇයි? ඔහු දැක්කා හාස්කමේ උල්පත කවුද කියලා. ඒ යේසුස් වහන්සේ වෙතට ඔහු යන්න ස්ථිරව අදිෂ්ඨාන කරගත්තා. ඔහුගේ ආශාව වුණේ ඉන්පස්සේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ පසුපස ගමන යාමයි. අපි පරණ ගිවිසුමට ගියාම ඒතන ඉන්නවා යෝනා කියලා මිනිහෙක්. යෝනා ගැන ඇහුවම කවුරුත් දන්නවා, කුඩා දරුවෝ දන්නවා, මාළුවෙක් ඉන්නවා යෝනා. මේ කතාව අපි සබත් පාසල් තුල අපේ දේව වචනය තුල අපි ඕනතරම් අහලා තියෙනවා. මේ යෝනා කියන මිනිහයා, ඔහුට දෙවියන් වහන්සේ දවසක කියනවා, ඔයා යන්න නිනීවය නම් නුවරට කියලා. ඔහු තීරණය කරනවා, මම නිනීවයට යන්නේ, මම යනවා තාර්ෂීස් වලට. සුව පහසු තැන ඉන්න යෝනා බොහෝ ආශා කළා. ඔහුට ඕන දේ කළා. දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණේ නිනීවයේ මිනිස්සුયો ගැන. යෝනාගේ හදවතේ තිබුණේ සුව පහසු ස්ථානිය ගැන. අපි හැම කෙනෙක්ම වගේ යෝනාත් ආස වුණේ ඔහුගේ හදවතේ ආශාව ඉටු කරගන්න. ඔහුගේ හදවතේ ආශාව තිබුණේ තාර්ෂීස් වලට යන්න. හැබැයි දෙවියන් වහන්සේ ඔහුට කිව්වේ නිනීවයේ සෙනග වෙතට යන්න කියලා. ඇයි? ඒ ස්වාමින් වහන්සේගේ දරුවෝ, ස්වාමින් වහන්සේ කුරුසියට ගියේ මුළු ලෝකයා උදෙසාමයි. උන්වහන්සේ ඒ තමුන්ගේ ජීවිතේ පූජා කරේ මුළු ලෝකයා උදෙසාමයි. උන්වහන්සේට දැඩි ප්‍රේමයක් තිබ්බා මිනිසයා කෙරෙහි, විනාශ වෙන මිනිසයා කෙරෙහි. ඒ නිසා නිනීවයේ සෙනග පෞකාරකමින් ජීවිතේ ගත කරනකොට ඒ නිනීවය විනාශ වෙන්න යන කල ස්වාමින් වහන්සේට ඕනේ වුණා උන්වහන්සේගේ මිනිසෙක්ව ඔවුන් වෙතට අරින්න. ඇයි ඇරියේ? ඔවුන් පසුතැවෙනවට ස්වාමින් වහන්සේ කැමති වුණා. ඔවුන් කරපු වරද ඉවත දාලා ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්න කියන මේ පණිවිඩය යෝනා කියන මිනිසයා හරහා ස්වාමින් වහන්සේ සෙනග වෙතට අරගෙන ගියා. අද දවසේ ස්වාමින් වහන්සේ කියනවා, විනාශ වෙන මිනිසයා දැකලා අපිට කියනවා, ඔයා යන්න ඕනේ එතනට කියලා. අපි කියනවා, ස්වාමීනි, එතනට යන්න නැතුව මෙතන ඉඳලා මට ඒ දේ කරන්න බැයිද? මගේ සැප පහසුව, මගේ කැමැත්තට මට බැයිද? ස්වාමීනි, ඒ ගමන යන්න නැතුව මෙතන ඉඳලා ඔබ වහන්සේ කිව්ව කාරණාව කරන්න. අපි හරි කැමති අපේ සුව පහසු තැන නතර වෙන්න. එතන නතර වෙලා, "ඔව් ස්වාමීනි, දැන් මොනවාද කරන්න ඕනි" කියලා
අහන්න. හැබැයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ යන්න කියලා. එදා නිනිවයට යන්න කිව්වම තාර්ෂීස් වලට ගියේ ජෝනව ස්වාමීන් වහන්සේ හැරෙව්වා. ඇයි හැරෙව්වේ ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේට ප්‍රේමයක් තිබ්බා තමන්ගේ සෙනග ගැන, ඒ මිනිස්සු ගැන, විනාශයට යන මිනිස්සු ගැන. අද දවසේ අපි අපට ඔබ ආවට කොතරම් මිනිස්සු විනාශයේ මුඛයට යනවද? ස්වාමීන් වහන්සේ අපිට කතා කරමින් කියනවා යන්න ඔවුන්ට සුබ පණිවිඩය කියන්න කියලා. අන්ධකාරයේ සිටින සෙනගව ඒ විශ්මපත් ආලෝකයට කැඳවන්න කියලා ස්වාමීන් වහන්සේ ඔබට මට කතා කරමින් සිටිනවා. හැබැයි අපේ තිබෙන ආශාවන් නිසා, අපේ තිබෙන කැමැත්ත නිසා අපි මොනවද කරන්නේ? අපේ සුව පහසු තැන ඉඳලා අපි බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ යෝනව අරගෙන ආවා හරවලා නිනිවයට. නිනිවයේ පැය ගණනක් යෝන ඇවිත්තා. ඔහු දේශනා කළා. පසුතැවෙන්න කියලා සෙනගට. සෙනග පසුතැවුණා. ස්වාමීන් වහන්සේ ඔවුන් වෙතට ගෙනින්න තිබුණු විනිශ්චය උන්වහන්සේ අත්හැරියා. ඒ සෙනගට උන්වහන්සේගේ ප්‍රේමය දැක්වුවා. දැන් යෝනට දැඩි අවරශ්මිය නිසා ඔහුගේ වෙහෙස වැඩි. ඔහුට කේන්ති. ඔහු කුඩා පැල්පතකට ගිහිල්ලා ඔහු බලාගෙන හිටියා නිනිවයේ සෙනග මොනවාද කරන්නේ කියලා. ඔහුට දැඩි හිරු රශ්මිය නිසා ඔහුට ඒක ඉවස ගන්න බැරුව ඔහු දොස් කියන්න පටන් ගත්තා. ඇයි මාව මෙතනට ගෙනාවේ කියලා. අද සමහර වෙලාවට අපේ සුව පහසුව නැති වෙනකොට, අපි ආස කරන දේ නැති වෙනකොට, අපේ ආස කෑම ටික නැති වෙනකොට, අපි ආස කරන බීම එක නැති වෙනකොට, අපිට නිදිය ගන්න සුව පහසුව අපේ ඇඳ නැති වෙනකොට අපිට හරි හිතට අමාරුයි. ඇයි අපි ඒවට ආශ කරනවා? අපේ පවුලට අපි ආස කරනවා, ආදරය කරනවා. අපිට හරි අමාරුයි ඒවා තුලින් ඉවත් වෙලා යන්න. එදා මිසරයේ හිටිය සෙනග ඔවුන් ඒ මිසරයේ වහල්භාවයේ ඉඳලා ඒ කාපු කෑම බීම මතක් කරා ඔවුන්ව එක්කන් එන්න ඒ ගමනේදී ඔවුන් කානාන් දේශයට යන ගමනේදී කිරියෙන් පැණියෙන් උතුරන දේශයකට ඔවුන් අරගෙන යන්නේ මේ. හැබැයි ඔවුන්ට මදිපාඩු වෙනකොට ඔවුන් මොනවද කරේ? අපි වහල්භාවයේ හිටියත් අපි කෑවා මෙන්න මේ දේවල්. අපි බිව්වා මෙන්න මේ දේවල්. ඇයි අපිව ගෙනාවේ? අපිව මැරෙන්නද හරින්නේ කියලා ඒ මිනිස්සු අහන්න ගත්තා. ඒ ඇයි? ආසාව. ඔවුන්ට ආසාව තිබුණේ මොනවාද? තමන්ගේ කෑමට, තමන්ගේ බීමට, ඒ ලැබෙන දෛනික දෙයට ඔවුන් ආශ කළා. ඒ දේවල් මතයි ඔවුන් යපුනේ. ඔවුන් පොඩි දෙයක් වෙනකොට කොඳුරන්න ගත්තා. දැන් යෝන කොඳුරනවා. යෝන කොඳුරමින් කියනවා මේ අවරස්මෙන් මාව මැරෙන්නද හරින්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඔහුගේ ඒ පැල්පත උඩින් මොකක්ද කරන්නේ? ලබුවැලක් අරිනවා. ඒ විශාල කොළ නිසා, ඒ ලබුවැල නිසා මොකක්ද වෙන්නේ? ඔහුට ඒ දැඩි හිරු රශ්මිය නැතිව ගිහිල්ලා සෞම්‍යකම, ඒ කියන්නේ ඔහුට දරා ගන්න පුළුවන් මට්ටමකට ඔහුට පුදුම සනීපයක් ඔහුට දැනෙන්න ගන්නවා. ඒ විශාල ලබුවැල නිසා ඔහු ඒක ගැන සතුටු වෙනවා. ඔහු ආස වෙනවා. හරි දැන් මට ඉහළින් තියෙනවා. මේ ලබුවැල තියෙනවා. මේ විශාල කොළ නිසා මට හොඳ සිසිලක් ලැබෙනවා. දැන් මම ආරක්ෂා සහිතයි. ඔහු සිතනවා. ඔහු දේ නැගිටිනකොට ලබුවැල නැහැ. ස්වාමින් වහන්සේ පණුවෙක් නියම කරනවා මේ ලබුවැල කන්න. දැන් ඔහු නැවතත් කෑ ගහනවා. නැවතත් මැසිවිලි නගනවා. දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. එක දවසකින් ඇති වෙලා, එක දවසකින් නැති වෙලා යන මේ ලබුවැල ගැන ඔබ කොතරම් ප්‍රසන්නද? ඔබ කොතරම් ආශ කළාද ඒ දෙයට? ඔබ හිතෙන්නේ නැහැ. ඔබ වතුරවත් කළේ නැහැ. ඔබ පෝර දැම්මේ නැහැ. හැබැයි ඔබ ඒ නැති වෙලා ගිය, ඔබ කිසිම දෙයක් නොකරපු මේ ලබුවැල නැති වුණාම ඔබට බොහෝ දුක දැනුණා. නිනිවයේ ඉන්න ලක්ෂ ගාණක් සෙනග පෞකාරකම නිසා විනාශ වෙනකොට ඒ මිනිස්සු ගැන මට කතරම් දුකක් තියෙනවද? මම දුක් වුණේ මිනිස් ආත්ම ගැන. ඔබ දුක් වුණේ ඔබගේ සැප ගැන, ආශාව ගැන. ස්වාමින් වහන්සේට හදවත තියෙන්නේ අද දවසේ මිනිස්සු ගැන. අද අපි අවට අපේ තියෙන සැප පහසුව අපි නිවෙස් හදාගෙන, අපි ඒ නිවෙස් ඇතුළට වෙලා අපි අවට මිනිස්සු නොදැක්ක වගේ අපි ජීවත් වෙන්න හදනවා. මේ කාලය තුල ආර්ථිකය කඩම් වැටිලා කියනවා. වසංගත ඇවිල්ලා කියනවා. හැමතැනම ස්ට්‍රයික් එකක් කියනවා. මේ උද්ඝෝෂණත් එක්ක දරුවන්ට පාසල් වැහිලා ගිහිල්ලා දරුවන්ට අනාගතයක් නැහැ නේද කියලා අපි කතා කරනවා. අද අපිට දේවස්ථානයකට යන්න බැරි වෙලා ඒවැ දොරවල් වැහිලා. හැබැයි
ප්‍රේමණීය සහෝදර සහෝදරිය ස්වාමින් වහන්සේගේ වචනය වැහිලා නැහැ. ඒ වචනය වැහිලා නැහැ. ඒ වචනය අරගෙන යන්න ඔබව මාව ස්වාමින් වහන්සේ තියලා තියෙනවා මේ දේශය තුල. මේ දේශයේ කාරණා ගැන ඔබ මා ස්වාමින් වහන්සේ ඉදිරියට යනකොට ස්වාමින් වහන්සේ මේ දේශය නිදහස් කරන්නට යනවා. ඒ නිදහස් අපි දවසක භුක්ති විඳින්න යනවා. ඉතින් ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අද දවසේ ස්වාමින් වහන්සේ ඔබට කියන පණිවිඩය නම් ආශාවන් පසුපස දුවන්න එපා. වස්තුව කොතනද තියෙන්නේ? අපේ සිත තියෙන්නේ එතන. වස්තුව තියෙන තැන අපේ සිත තියෙනවා. ස්වාමින් වහන්සේගේ වචනය කියනවා මේ පොළව තුල අපි වස්තුව රැස් කරනවා. හැබැයි ඒවා දවසක කාව කනවා. ඒවා දවසක කාව කනවා. හැබැයි අපි ස්වර්ගයේ රැස් කරන වස්තුව තුලදී ස්වාමින් වහන්සේගේ ඒ ආශිර්වාදය අපි වෙත නියම වෙලා තියෙනවා ස්වාමින් වහන්සේ. ඒ සදාකාලික ජීවිතයට අපි ඇතුළු වෙන්න යන්නේ අපි මේ පොළව තුල උන්වහන්සේගේ කැමැත්තේ දරුවෝ වෙමින් අපි උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා දේවල් කරන කල මොනවද වෙන්න යන්නේ? ස්වාමින් වහන්සේ ඒ ස්වර්ගීය රාජ්‍ය තුල ඔබට මට උන්වහන්සේ ඒ ඔටුන්න ලෑස්ති කරලා තියෙනවා. එක මලකඩ කන්නේ, එක කාවු කන්නේ. ඒක ඔබටයි මටයි අයිතිව තිබෙනවා. එහෙනම් අද දවසේ අපි අපේ සෙනඟ උදෙසා මැදිහත්කාරකම් කරමු. අපි අපේ සෙනඟට අපි කතා කරමු. අපි ස්වාමීන් වහන්සේගේ හඬ ඕන් වෙතට අරගෙන යමු. ස්වාමීන් වහන්සේගේ වචනය කිව්වේ පළමුව මාගේ රාජ්‍ය, මාගේ ධර්මිෂ්ඨකම. අද දවසේ අපි රාජ්‍ය ධර්මිෂ්ඨකම නෙවෙයි අනිත් හැමදේම හොයලා වෙහෙසිලා ඒ වෙහෙස තමයි එදා සීමෝන් පේත්‍රස්ට තිබ්බේ. අද ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මගේ කාරණේ කරන කල නුඹේ වෙහෙස මම නිවන්ට යනවා. නුඹව හරි ස්ථානවල මම තියන්ට යනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට පණිවිඩය දෙමින් සිටිනවා. ඉතින් ප්‍රේමණීය සහෝදර සහෝදරියනි අද දවසේ ස්වාමීන් වහන්සේගේ හඬයයි අපි උන්වහන්සේගේ හඬට සංවේදී වෙමු. එදා නෝවා, මෝසස්, යාකෝබ්ලා, ආබ්‍රහම්ලා ස්වාමීන් වහන්සේගේ හඬට සංවේදී වුණා. ඒ සංවේදීකම තුල ඔවුන් මහත් ජයක් ලැබුවා. අද දවසේ අපි ඔවුන් ගැන කතා කරනවා. යෝනා ගැන අපි කතා කරනවා. සීමෝන් පේත්‍රස් ගැන කතා කරනවා. යාකෝබ්ලා යොහන්ලා ගැන කතා කරනවා. අපි මේ කතා කරන්නේ එදා ඔවුන් ස්වාමීන් වහන්සේගේ හඬට සංවේදී වුණු නිසා. අද අපි ස්ථිරව අධිෂ්ඨාන කරගමු. ස්වාමීන් වහන්සේගේ හඬට සංවේදී වෙමින් උන්වහන්සේ කිව්ව කාරණාව තුළට ගමන් කරන පිණිස අපි යාඥා කර සිටිමු. ජීවමාන දෙවි පියාණනි, යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේ වෙතට එනවා. පියාණනි අපි ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ නැවත නැවතත් අපිට කියමින් සිටිනවා. මේ පොළවේ තිබෙන වස්තුව නෙවෙයි. ඊට එහා දේ ඔබ වහන්සේ අපිට සූදානම් කරලා තියෙනවා. මේ පොළවේ භුක්තිය ඔබ වහන්සේ අපිට උරුම කරලා තියෙනවා. අපේ වෙහෙස වීමෙන් අපි කිසිවක් ලබන්නේ නැහැ කියලා ඔබ වහන්සේ අපිට පෙන්වුවා. අද දවසේ අපි ඔබට ස්තුති කරමින් පියාණනි මේ වචනය තුලට ගමන් කරන්න. එය ගැඹුරින් ඔබ වහන්සේ සමග ගැඹුරින් ඒ වචනය තුල ගමන් කරන්න. ඔබ වහන්සේගේ කරුණාව අපි හැම කෙනෙක් අතර තබන්න කියලා අපි ඉල්ලනවා. පියාණනි අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. මේ ස්ථානයේ සිටින පියාණනි මේ අසා සිටින හැම ජීවිතයකට ඔබ කතා කරනු ලැබේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ඔබ හැම කෙනෙකුටම ජේසු පිහිටයි.